ආයිබෝන් දරුවනේ ඔන්න 10 ශ්‍රේණිය අපේ දරුවෝ වෙනුවෙන් නේද? ඔබට තියෙන වැදගත්ම පාඩම් තමයි අපි කතා කරන්න තියෙන්නේ සාහිත්‍යය. අනිත් එක භාෂා පොත. භාෂා පොතේට වැඩිය වැදගත්ම ඒකකය තමයි සාහිත්‍ය ඒකකය. එතකොට අන්නේ සාහිත්‍ය ඒකකය තුල සාහිත්‍ය පාඩම් මාලාවේ එන තිගම පාඩම නේද? සතර කම්මන්ත්‍රණය. අන්නේ පළවෙනි පාඩම තමයි අද සාකච්ඡා කරන්න හදන්නේ. ඒතර පාඩමේ ඉතිහාසය. අපි සාහිත්‍ය ඉතිහාසයක් හැම එකෙදිම කතා කරනවා. ඒ අදාළ කෘතිය ගැන කතා කරන්න යනකොට ඒ කෘතිය නිර්මාණය වූ යුගයක් තියෙනවා. ඒතර ඒ යුගයෙන් මගේ දරුවන්ට ප්‍රශ්න අහනවා. නේද? ඔබට ඔබේ සාහිත්‍ය පුතේ අවසාන කොටසේ තියෙන කහපාට කොලයක් සාහිත්‍ය ඉතිහාසය කියලා. ඒකෙන් විභාගයට අනිවාර්යෙන් අහනවා. එතකොට ඒ පාඩමට දාලා යුගයෙන් අනිවාර්යෙන් ප්‍රශ්න ඇහෙනවා. ඒ නිසා අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ පාඩම සහ ඒ පාඩමේ මූලාශ්‍රකෘතිය ඒ යුගයේ විශේෂතා නේද? මෙන්න මේවා අපි දැනගන්න ඕන. එතකොට මගේ දරුවනේ ඔබට තියෙන පාඩම තමයි මේ සතර කන් මන්ත්‍රණය. බලන්න. මන්ත්‍රණය කියන්නේ සාකච්ඡාව. එහෙනම් කන් හතරක් අතරේ තියෙන සාකච්ඡාව. කොහෙන්ද මේක එන්නේ? 550 ජාතක පොතේ දීර්ඝතම ජාතක කතාව. මම ඔබට මේක පෙන්නන ඔබට මම ඊළඟ පාඩම පටන් ගන්නකොට සතර කම්මන්ත්‍රණයේ පාඩම කියා දෙන්න හදනකොට හරිද? 550 ජාතක පොත ඔබට දැක ගන්න පුළුවන් වේවි. පැහැදිලිද? ඔබට මම පෙන්නනවා මෙන්න 550 ජාතක පොත මෙන්න 550 ජාතක පොතේ උම්මග්ග ජාතකයේ තියෙන්නේ කීවෙනි පාඩමටද? කේවට්ට බමුණාගේ රූප ස්වභාවය කොහොමද නේද? ඔබට හරි ලස්සනට දැක ගන්න පුළුවන් ඒ. හරි මගේ දරුවනේ. ඔබ දන්නවා මේ පාඩම අපි පුටගන්නේ ජාතක පොතේ. එතකොට මේ ජාතක පොත ලියවෙන්නේ කුරුණෑගල යුගයේ නේද? ජාතක පොත ලියවෙන්නේ මගේ පුතේ කුරුණෑගල යුගයේ. හරිද? මේ තියෙන්නේ බලන්න මේ කොටසේ ඔබට දාලා තියෙනවා මම මේකට එහා ගිය දැනුමක් ඔබට ලබා දෙනවා. බලන්න 550 ජාතක පොත 14 වන සියවසේ කුරුණෑගල රජ කළ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස වීරසිංහ ප්‍රතිරාජ නැමැති ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් සිංහලයට නගා ඇති බව කියවේ. මේ සඳහා මූලාශ්‍ර කොටගත් ග්‍රන්ථය වන්නේ පාලි ජාතකට්ට කතාවයි. වීරසිංහ ප්‍රතිරාජවරයාගේ අනුග්‍රහය පරාක්‍රම ඇමතිවරයාගේ උත්සාහය. හරි? කතෘ මණ්ඩලයකගේ සහයෙන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ඔබ දන්නවා සමන්ත පාසාදිකාව නේද? පාලි ජාතකට්ට කතාව නේ? ඊට පස්සේ පාලි ධම්මපදට්ට කතාව මේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ නිර්මාණ. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියන පාලි ජාතකට්ට කතාව ඔබ දන්න ඉතිහාසය සම්බන්ධව සමන්ත පාසාදිකාව උන්වහන්සේගේ නිර්මාණයක්. මෙන්න මේ කියන පාලි ජාතකට්ට කතාවේ පාලි වලින්නේ තියෙන්නේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව භාවිත වෙනකොට පාලි භාෂාවෙන් ඉගෙන ගන්න අමාරුයි. නේද? ඒක පාලි ඉගෙන ගත්ත අයට පුළුවන් ඒව කරන්න නේ. හැබැයි සිංහල නේ බහුතරයක නේද? ඒතකොට ඒ නිසා මේක සිංහලෙන් තමයි ලියවෙන්න ඕන. කාටත් කියවන්න පුළුවන් එතකොට. අන්න ඒ නිසා ඔය කියන පාලි ජාතකට්ට කතාව හරිද? සිංහලයට නැගෙන්නේ 14 වෙනි සියවසේ. ඔබ දන්න මහා වංශයට අනුව මගේ පුතේ අනුරාධපුර රාජධානිය වසර 1000කට එහානේ. ඊළඟට පොළොන්නරු රාජධානිය චෝලයින් අල්ලලා ඊළඟට ඒකේ මහා විජයබාහු රජතුමා රට එක්සේසත් කරනවා නේද? ඊළඟට මහා පරාක්‍රමබාහු රජතුමා ඒක තවදුරටත් තීව්‍ර කරනවා නේද? ඊට පස්සේ නිශ්ශංකමල්ල රජතුමා සෙල්ලිපිවල පියා නේ ඒ තුන් කට්ටු ඒ ප්‍රබල රජවරු පොළොන්නරුවේ ඉන්නවා. ඒතර පොළොන්නරුවේ සාහිත්‍යයක් බිහි වෙනවා නේද?
අපි 11 වසරේ අයියලා අක්කලාට සාකච්ඡා කරා ලංකාවේ පළවෙනි බණ කතා පොත විදියට අමාවතුර ඒ පොළොන්නරු යුගයේ ලියවෙන්නේ. ඊළඟට තියෙන කතාවස්තුව තමයි සද්ධර්ම රත්නාවලිය කියන කතාවස්තුවක්. සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ දඹදිව යුගයේ. එතෙන්දී අපි කතා කරා ප්‍රකට පාලකෙක් සාහිත්‍යයට සේවයක් කරාය. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත උපාධිය ලැබූ දෙවෙනි පැරකුම්බා. නේද? එතුමන් ලියලා තියෙන මහා කාව්‍ය සිංහල මහා කාව්‍ය කවුසිළුමිණ විසුද්ධි මාර්ග සම්නේ විනිස්සන්නේ දඹදිව කතා ඕවා ඒ යුගය ගැන අපි ඒ අයට කතා කරා. ඊළඟට යාපහුව දැන් එන්නේ කුරුණෑගලට. කුරුණෑගල සාහිත්‍ය දිහා බලනකොට හරිද? ශ්‍රී ලාංකීය බෞද්ධයාගේ මුදුන්මල් කඩ විදියට සැලකෙන ශ්‍රී ලාංකීය බෞද්ධයාගේ මුදුන්මල් කඩ ලෙස සැලකෙන 550 ජාතක පොත් වහන්සේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ පාලි ජාතක අට කතාව තමයි සිංහලයට නැගෙන්නේ. හරි. එතකොට මේ 550 ජාතක පොත සර්වකාලීන ගුණයෙන් අනුවන කෘතියක්. ඒක අපූර්ව සාහිත්‍ය කෘතියක්. පණ කතා පොතක් වගේ නේද? ඒ කියන්නේ මේ මිනිසාගේ එළව සහ මෙලොව දියුණුවට පුදුම සහගත සේවාවක් මේකෙන් වෙන්නේ. ඇයි මේ උපහැරණ කතා අහලා අපි ජීවිතේ හදා ගන්නවා. නේ? දැන් මේ සතර කම්මන්ත්‍රණයේ පාඩම තුල අපිට දෙන පණිවිඩේ එදාට වළංගුයි, අදට වළංගුයි, මතුවට වළංගුයි. ඇයි මේ මෙවැනි චරිත හිතන්න කේවට්ට බ්‍රාහ්මණයා වගේ අර්ථයෙන් ධර්මයෙන් සුරක්ෂිතව ජීවත් වෙන බොහොම සිරියහන් ගබඩා ඇති කරගෙන මහ විශාල ප්‍රාසාදවල ජීවත් වෙන රාජ්‍ය නායකයෝ ඉන්නෝනේ. රජ්ජුරුවන්ට ආවතේවකම් කරන කෙනා දැවැන්ත චරිතයක්. වර්තමානයේත් එහෙමයි. එතකොට ඒගොල්ලෝගේ ඒකායන පරමාර්ථයේ මිනිස්සු මරලා හරි කමන්නේ අර සැප විඳින්න ඕන. අන්න ඒ වගේම මේ පාලකයොත් එහෙමයි. චූඩනීල් බ්‍රහ්මදත්ත රජුරෝ කියන චරිතය මිනිස්සු මරලා හරි කමන්නේ 100ක් රාජ්‍යයේ එක වෙන්න ඕන. ඒ එක වෙන්නේ අරය නිසා. කේවට්ට වමුණ නිසා. අන්න ආත්ම සාධනයේ වෙනුවෙන් කටයුතු කරන චරිත එදත් හිටියා, අදත් හිටියා, මතුවටත් තියෙනවා. හැබැයි පරහිතකාමී ගුණය නේ රට ගැන හිතලා මිනිස්සු ගැන හිතලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. එදත් හිටියා, අදත් හිටියා, මතුවට. අන්න මහෞෂධ පඬිතුයාගේ චරිතය එතන කේන්ද්‍රීය චරිතය බවට පත් කරනවා. පැහැදිලිද? එතකොට ඔය ජාතක කතා ඉගෙනීම තුල අපිට පුදුම අපේ ජීවිතය ලස්සන කරගන්න, ජීවිත කතාව ලස්සනට ලියා ගන්න පුදුම වැදගත්කමක් මේක තියෙනවා. එතකොට මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ලියන්නේ කුරුණෑගල රාජධානි සමය තුල මහා වංශයට අනුව කිසිම රණ්ඩු සරුවල් නැති නේද? හරිම ලස්සන රාජධානී සමයක් බවට පත් වෙනවා කුරුණෑගල රාජධානී සමය. ඒ නිසාම සිංහල සාහිත්‍ය වංශ කතාවේ සුවිශේෂී යුගයක් බවට පත් වෙනවා පුතේ මෙන්න මේ රාජධානිය. හරිද? ඇයි මේ රාජධානී සමය තුල තමයි මේ මහා සුවිශාල ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? බලන්න. මේ කියනවා මෙතන පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරලා ඉවරලා මම ඔබට පැහැදිලි කරන්න. සිංහල 550 ජාතක පොත මුල් කෘතියේ ඍජු පරිවර්තනයක් නොවේ. ජාතක ගාථා සුවල්පයක් දක්න ලැබීමත් වෛයාකරණ ගාථාවල අදහස් හා වචන විස්තර කොට දක්නට නොලැබීමත් අතීත කතාව අඛණ්ඩව ඉදිරිපත් කිරීමත් සිංහල ජාතක පොතෙහි ලක්ෂණය වේ. සිංහල 550 ජාතක පොත මුල් කෘතියේ ඍජු පරිවර්තනයක් නොවේ. කෙලින්ම මේක පරිවර්තනය වෙන්න නෙවෙයි. ජාතක ගාථා සුවල්පයක් දක්නට ලැබීමක්. ඒ කියන්නේ පාලි ජාතක අට කතාවේ අපි මේ කතා කරන්නේ මේ ආකෘතිය. සන්දර්භය සැකස්ම ජාතක අට කතාවේ අතීත කතාව වර්තමාන කතාව වෛයාකරණය ඉතින් ගාථාවල අදහස් හා වචන විස්තර කිරීම. ඊට පස්සේ ගාථාව සමෝදානය. ඒතර ඒක පංචවිධ ආකෘතියක් තමයි තිබුණේ. ඒක නැහැ මේ සිංහලයට පරිවර්තනය කොට ඒක අයින් වෙනවා. මොකද්ද? ඔය වෛයාකරණ කොටසයි ගාථාවයි අයින් වෙනවා. හරිද? සමහර තැන්වල යෙදෙන ඉඩ තියෙනවා. ඒ කෙසේ නමුත් සමස්තය ඔය කියන ආකෘතියෙන්
මේ වෙලා අතීත වර්තමාන සමෝදාන කියන ආකෘතියට මේක නිර්මාණය වෙනවා. බලන්න. අතීත කතාව අඛණ්ඩව ඉදිරිපත් කිරීම සිංහල ජාතක පොතේ ලක්ෂණයක්. සිංහල ජාතක පොතේ ලක්ෂණය තමයි අතීත කතාව එක දිගට ලස්සනට විග්‍රහ කරගෙන යනවා. හරිද? 550 ජාතක පොත ලෙස හැඳින්වුවද එහි සැබවින් මැත්තේ ජාතක කතා 547ක. දැන් මේක ඔබට මම පෙන්නනවා. පාඩම කරන්න කලින් සතර කම්මන්ත්‍රණයේ පාඩම කරන්නට කලින් 550 ජාතක පොත පෙන්නලා ඒකේ අදාළ දීර්ඝතම ජාතක කතාව කියන එක පෙන්නලා තමයි ඔබට පාඩම කියා දෙන්නේ. මේ කියා දෙන්නේ යන ඉස්සෙල්ලම මූලික කරුණු ටික. මොකද්ද මේ ජාතක කතාවක් කියන්නේ? මේකේ ආකෘතිය කොහොමද? නේද? ජාතක කතා වලින් අපිට දෙන්නේ මොනවද? නේ? මෙන්න මේ ටික තමයි සාකච්ඡා කරන්න හදන්නේ මේ කොටසත් එක්ක. සිංහල ජාතක කතාවට නියමිත ආකෘතියක් දක්වන ඒ අනුව වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය යන ලක්ෂණ සිංහල ජාතක කතා තුල දක්නට ලැබෙන අංග වේ. හරි. ඔය තමයි මේ 550 ජාතක පොත පිළිබඳ සරල හැඳින්වීමක් තියෙන්නේ. කුරුණෑගල යුගය විශිෂ්ට යුගයක් වෙනවා. ඒ දේශපාලන වශයෙන් යහපත් වෙනවා නේද? ආගමික සංස්කෘතික සාහිත්‍යයේ මෙහෙම බොහොම ලස්සන පුනර්ජීවනයක් ඇති වෙන යුගයක්. එතකොට මේ කාලපරාසය තුල මගේ පුතේ මේ මහා විශාල ග්‍රන්ථය මේ පුස්තකය නිර්මාණය වෙන්නේ 4 වෙනි පෙරකුම්බා රජුරුවන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයි, වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ අනුග්‍රහයි, පරාක්‍රම ඇමතිවරයාගේ උත්සාහය, කතෘ මණ්ඩලයක් එකතු කරගෙන තමයි මේක සිංහලයට නිර්මාණය වීම සිදුවන්නේ. හරිද? එතකොට මේ ලියවිච්ච ග්‍රන්ථය හරිද? මෙන්න මේකෙන් ඔය කියන 550 ජාතක පොතෙන් හරිද? උම්මග්ග ජාතකයේ මේක වෙනම ජාතකයක් විදියට, පොතක් විදියට, පුස්තකයක් විදියට නිර්මාණය වෙනවා. ඒ වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ නිර්මාණයක් විදියට පිළිගන්නේ එයා නිර්මාණය කළා කියලා. මේක තමයි පුතේ දීර්ඝතම ජාතක කතාව. උම්මග්ග කියන්නේ උමග මහෞෂධයන්ගේ බුද්ධි මහිමය ප්‍රකට කරන සංකේතය තමයි උමග. ඒතර ඒ කතාව මම කියා දෙනවා. ඒතර මෙන්න 550 ජාතක පොත ඔහොම පරිවර්තනය වුණාට පස්සේ හරිද? ওই විදියට ජාතක කතා මුල් කරගෙන ග්‍රන්ථ ලියනවා. ජාතක කතා මුල් කරගෙන කාව්‍ය ලියනවා. පැහැදිලිද? අන්න මේ යුගයේ ඉන්න ප්‍රකට හිමිනමක් තමයි විල්ගම්මුල්ල සංඝරාජ හාමුදුරුවෝ. කවුද පුතේ? විල්ගම්මුල්ල සංඝරාජ හාමුදුරුවෝ. විල්ගම්මුල්ල සංඝරාජ හාමුදුරුවෝ තමයි ලංකාවේ ප්‍රථම සිව්පද ජාතක කතා කාව්‍ය ලියවෙන්නේ. හරිද? මෙයා දෙනගම විහාරයේ වැඩ වාසය කරන්නේ. මෙහි ඉන්න ගමන් මෙයා ලියනවා ලංකාවේ පළවෙනි සිව්පද ජාතක කතා කාව්‍ය. ඒ තමයි සඳ කිඳුරු ජාතකය. සඳ කිඳුරු ජාතකය මුල් කරගෙන සඳ කිඳුරු දාකව, සඳ කිඳුරු දාකව. ඒ කියන්නේ සඳ කිඳුරු ජාතකය මුල් කරගෙන අපි ඒකට ඡන්ද කින්නර ජාතකය මුල් කරගෙන සඳ කිඳුරු දාකව නිර්මාණය කරනවා. ඔබ දන්නවා මේ ජාතකයට වස්තු විශේෂ බලන්න. බෝධිසත්වයෝ සඳ කිඳුරෙක් වෙනවා. කිඳුරිය තමයි යසෝදරා දේවිය. හරිද? එතකොට ජාතක කතාවක ආකෘතිය කතා කරනවා අපි මේ විදියට. අතීත කතාවක් තියෙනවලු, වර්තමාන කතාවක් තියෙනවලු, මේ දෙක සමෝදානයි. හරිද? දැන් එහෙනම් පාලි ජාතක කට්ට කතාවේ ආකෘතිය කියන්නේ කොහොමද ඒගොල්ලෝ?
මේ විදියට කියනවා. හරිද? පාලි ජාතකට්ට කතාවේ ආකෘතිය ඒකේ තියෙනවා අතීත කතාව තියෙනවා. අතීත කතාව තියෙනවා. හරිද? අතීත කතාව තියෙනවා. වර්තමාන කතාව තියෙනවා. ඊළඟට වෛයාකරණය. ගාථාව. සමෝදානය. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය, වෛයාකරණය සහ ගාථාව. පැහැදිලිද? ගාථාව, සමෝදානය කියලා කොටස් පහක් තියෙනවා. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ පෙර ආත්ම භාවයන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙර නේද? පෙර තිබිච්ච භවයන් තමයි බෝධිසත්වයෝ කියලා කියන්නේ. බුදු වෙන්න පෙරුම් පිරු උත්තමයා තමයි බෝධිසත්වයෝ. ඒ බෝධිසත්වයෝගේ ආත්ම භාවයන් නේ විවිධ සත්ව ආත්ම තියෙනවා නේද? දේවාත්ම තියෙනවා. විවිධාකාරයේ ඔහුගේ ජන්මයන් සිදු වෙනවා. ඒ හැම ජන්මයන් තුලදීම, ඒ හැම ආත්මයකදීම ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ ඒ බෝධිසත්වයෝ. ඒතර අන්නේ බෝධිසත්වයෝ පාදක කරගත්ත අතීත කතාව තමයි අතීත කතාව තුලින් කතා කරන්නේ. එතකොට බුදුහාඳුරෝ ධර්මාන අවදිය, බුදුහාඳුරෝ ජීවමාන අවදියේ එක්ක දෙව්රම් විහෙරේ ඉන්න වෙලාවේ නේද? මොනවා හරි සංසිද්ධියක් පාදක කරගෙන ඒ සිදුවීමත් එක්ක තමයි අතීත කතාව දේශනා කළේ. අන්න එතන ඒ කතාව තමයි වර්තමාන කතාව. බුදුහාඳුරුවොත් එක්ක සම්බන්ධ කතාව වර්තමාන කතාව. පැහැදිලිද? ඒ වර්තමාන කතාව කියද්දි තමයි ගාථාව තියෙන්න ඕන. ගාථාවේ විස්තරය සහ ඒ පදවල අරුත් පැහැදිලි කිරීමත් එක්ක යනවා. ඊළඟට මොකද කරන්නේ? මේ අතීත කතාව සහ වර්තමාන කතාව මේ කතාද්වය මනා ලෙස ගලපනවා. කොහොමද? දැන් හිතන්න මෙන්න දැන් කියනවා බුදුන් වහන්සේ දෙව්රම් විහෙරට වැඩම කරනකොට ධර්ම මණ්ඩපයේ ඉන්න වික්ෂුන් වහන්සේලා. ඒ දෙන්නේ කලහකාරී ලෙස හැසිරෙනවා. බුදුහාඳුරෝ අහනවා ඇයි ওই දෙන්න කලහකාරී වෙලා ඉන්නේ කියලා. මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ බුදුහාඳුරෝ කියනවා මේ දෙන්න අද විතරක් නෙවෙයි අහවල් ආත්මෙත් මේ වගේමයි. එදා අහවලා නම් මෙන්න මේ භික්ෂුවය, අහවල් කෙනා නම් මේ අනිත් භික්ෂුවය. එදා හිටපු එක රජ කෙනෙක් හරි කවුරු හරි නම් ඒ කෙනා නම් මේ තුන් ලෝකයට තිලකයක් වූ බුදුන් වහන්සේ වන මම්ම කියලා මේ කතා දෙක ලස්සනට ගලපනවා. අන්න මේකට අපි කියනවා මගේ පුතේ පූර්වාපර සංදි ගැලපීම. එදා කතාවයි වර්තමාන කතාවයි ලස්සනට ගලපනවා, කිසිම අඩුවක් නැර. පූර්වාපර සංදි ගලපනවා. පූර්වාපර සංදි ගලපනවා කියන්නේ දැන් අපි සංදියක් ගලපනකොට ඒ අදාළ නැති එක අයින් කරලා දාලා ඒ දෙක එකතු කරනවානේ. මේ වගේ බලන්න උදාහරණයක්. විදුරු අවි මේ සංදියක් කියන්නේ දැන් බලන්න මෙන්න මේකේ විදුර්ධන ඌදන අවි. හරිද? උයන්න ලොප් වෙනවා, මේ දෙක එකතු වෙනවා. අන්න පූර්වාපර සංදි ගලපනවා, මේ දෙක ගැලපෙනවා, විදුරු අවි කියලා හැදෙනවා. හරිද? විදුරු අවි කියලා හැදෙනවා. රයිට්? අර යන්න යන්න. මේකට අපි කියන පූර්වස්ස සංදි කියලා. ඒතර පූර්වාපර සංදි ගලපනවා කියන්නේ මේ කතා දෙක ලස්සනට මේ විදියට ගලපනවට අපි කියනවා පූර්වාපර සංදි ගැලපීම කියලා. එතකොට මේක තමයි දැන් වෛයාකරණය ගාථාවේ විස්තරත් එක්ක යන ඒ ටික මේ ගාථාව මේක තමයි පාලි ජාතකට්ට කතාවේ
සන්දර්භය නේද? ඒ කියන්නේ මේකේ ආකෘතිය හැඩය තිබුණේ එහෙම. ඒ නිසා ඒක එක විදියටම අනුකරණය කරේ ඒක එහෙමම පරිවර්තනය කරේ නැහැ. පැහැදිලිද? ඒක එහෙමම ඍජු පරිවර්තනයක් වෙන්නේ නැහැ. ඇයි ඒකෙන් බැහැරව ඔය කියන ඒ පංචවිධ භාවයෙන් බැහැරව ආකෘතේන අතීත කතාව වර්තමාන සමෝදානය. අන්න. ඒතර මෙන්න මේ තුන මුල් කරගෙන අර පාලි ජාතක කතාවේ තියෙන ජාතක කතා කීයක් තියෙන්නේ? 547යි. හරිද? ඒතර මේක රවුම් ගානක් වෙන්න ඕන නිසා 547 ජාතකය කියලා කියන්න බෑ. මේකට ගෞරවය දැක්වීම සඳහා පුතේ කියනවා 550 ජාතක පොත කියලා. පැහැදිලිද? එතකොට දැන් ওই ජාතක පොත ලියවෙනට කලින් ජාතක කතා ගැන කාව්‍ය ලියවෙනවනේ. ලියවෙනවනේ. මොනවද ඒ? සසඳාවත, මෝදෙව්දාවත, කෞසිලුමින. පේනවද? ජාතක පොත සිංහලයට නැගෙන්න කලින් ලියවෙනවා. ඔබට අහන්න පුළුවන් 550 ජාතක පොත පරිවර්තනය, ඒ කියන්නේ සිංහලයට නැගෙන්නට පෙර ලියවුණු ජාතක කතා කාව්‍ය. ඔබ දන්න එතකොට සස ජාතකය මුල් කරගෙන සසඳාවත, මකාදේව ජාතකය මුල් කරගෙන මෝදෙව්දාවත, කුෂ ජාතකය මුල් කරගෙන කෞසිලුමින, ආසංකවති ජාතකය මුල් කරගෙන අසක්දා කව. ඒ වගේ ලියවෙනවා. සමහර ඒවා ජාතක පොතේ නැහැ. හරිද? ජාතක පොතේ නැහැ. නැති ඒවා ඒ කතාවල තියෙනවා. ඔබ දන්නවා දැන් බුදුහාඳුරෝ 547ක් නෙවෙයිනේ. සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. ඒතකොට ආත්ම ගානක් මේ ආත්ම ගාන ඔක්කොටම ග්‍රන්ථයකට ගන්න පුළුවන්ද? බැහැනේ. ඒ යම් ප්‍රමාණයක් තමයි මේ අරන් තියෙන්නේ. බුදුහාඳුරෝ කියපු ඒවා තමයි කට බාණක පරම්පරාවෙන් ඇවිල්ලා ඕක පොතක් විදිහට නිර්මාණය උනේ. හරිද? හරි. එතකොට ඒ සිංහලෙට නැගිච්ච මෙන්න මේ 547ක් තුල තියෙන ජාතක කතාව ඒවයි තමයි ආකෘතිය. හරිද? ආකෘතිය අපි කොටස් තුනකට වෙන් කරන්නේ. මේ තියෙන්නේ වර්තමාන කතාව අංක 1 නේද? අතීත කතාව අංක 3, සමෝදානය. ওই විදියට. පැහැදිලිද? හරිද? අතීත කතාව ඒ බෝධිසත්වයන්ගේ පෙර ආත්ම භාවයන් නිර්මාණය වෙච්ච ආකාරය තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඔන්න ওই විදියට තමයි පුතේ අපේ ජාතක පොත ඔහොම නිර්මාණය වුණේ. ඒතර මේකේ අපි කතා කරන්නේ දීර්ඝතම ජාතක කතාව ගැන. ඒතර මෙන්න මේ මම පැහැදිලි කරේ ලංකාවේ පළවෙනි සිව්පද ජාතක කතාව. සිව්පද ජාතක කතාව තමයි සඳ කිඳුරුදා කව. නේද? එතකොට ඒකේ කිඳුරයි කිඳුරියයි බොහොම ලස්සනට ජීවත් වෙනවා. කිඳුර වස්දණ්ඩ ගායනා කරනවා, වාදනය කරනවා, නටනවා කිඳුරිය. මේක දකින බ්‍රහ්මදත්ත රජුරු රාගයෙන් වෙලෙනවා. ඊතලයේ ඇදලා රගෙන තියෙනවා හරියටම කිඳුරගේ පපුව පලාගෙන යන. කිඳුරිය බලනවා කතාව වෙනස් වුණා. මහා අයියෙන් විලාප දෙනවා, සක්‍රයාගෙන් ඉල්ලනවා. රජුරු ඇවිල්ලා කැමති දහනවා. රජුරුවට බැනවදින. රජුරු යනවා. මෙන්න මේක කතාව තමයි මේ සඳ කිඳුරුදා කව තුල තියෙන්නේ. හරි ලස්සනයි. ඒ කතාව යන්නේ පුදුම ලස්සන විදියට. ඒතකොට ඒ කතාව තමයි ලංකාවේ පළවෙනි සිව්පද ජාතක කතා කාව්‍ය. විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ ලියන්නේ. අනාගත වංශේ උන්වහන්සේ ලියන්නේ. පැහැදිලිද? අනාගත වංශයේ එතුමන්ගේ සුවිශේෂී නිර්මාණයක්. හරිද? එතකොට ඔන්න ওই විදියට මගේ දරුවනේ කුරුණෑගල රාජධානිය. පැහැදිලිද? කුරුණෑගල රාජධානිය තුල සාහිත්‍යයේ සුවිශේෂී වෙනසක් දකින්න හම්බ වෙනවා. ඒ තමයි 550 ජාතක පොත නිර්මාණය වීම. නේ? එතකොට ඔබගෙන් අහන ප්‍රශ්න නේද? අපි බලමු මේකේ ඉතුරු කොටස මේ. ජාතක පොත ඇසුරු කරගෙන රචිත පරිවාර ග්‍රන්ථ රාශියක් දෙවේ. ජාතක පොත සිංහලයට
නැගුණු පසුවද වෙන් වෙන් වශයෙන් ජාතක කතා ලියවී ඇත. උම්මග ජාතකයේ එළූ මන්දාව උම්මදන්ති ජාතකයේ එබඳු ග්‍රන්ථ කිහිපයකි. පැහැදිලිද? දැන් මේක වෙනමම ලියවෙනවා. මොන ලියවෙච්ච තමයි උම්මග්ග ජාතකය. වීරසිංහ පතිරාජ ඇමතිවරයා නිර්මාණය කරන්නේ. එළූ මන්දාව උම්මදන්ති ජාතකයේ එබඳු ග්‍රන්ථ තමයි. මෝදෙව්දාවත සස්දාවත. මේ තියෙන්නේ මං කිව්වේ මේ තමයි ඛණ්ඩ කාව්‍ය, මේ ගී කාව්‍ය. මේ ලියවෙන්නේ පොළොන්නරු යුගයේ. මෝදෙව්දාවත සස්දාවත ඛණ්ඩ කාව්‍ය, ගී කාව්‍ය. කෞසිලුමින දඹදිව යුගයේ ලියවෙන සිංහලයේ ප්‍රථම හෙළ මහා කාව්‍ය. දෙවෙනි පැරකුම්බා රජුරෝ ලියන්නේ. පැහැදිලිද? ඇසුරෙන් රචිත ගී කාව්‍ය වේ. කාව්‍යශේඛරයේ ගුත්තිල කාව්‍ය. ඔබ දන්න තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ නේද? තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ලියන කාව්‍යශේඛරය. එතනත් ඉන්නේ බෝධිසත්වය. මේ හැම එකෙම බෝධිසත්වයෝ. කාව්‍යශේඛරයේ සත්තුබත්ත ජාතකයේ තියෙන. සේනක පඬිතුයෝ තමයි මේකේ ප්‍රධාන චරිතය. සේනක පඬිතුයෝ තමයි මේකේ සියලු ප්‍රශ්න निराකරණය කරන්නේ. මහලු බමුණා අසරණ වෙලා ඉන්නකොට මහලු බමුණ සම්පූර්ණයෙන්ම හරියටම යාගේ ප්‍රශ්න ඔක්කොම निराකරණය කරන්නේ. සේනක පඬිතුයෝ. අන කාව්‍යශේඛරය. ඒක හැබැයි විශේෂත්වය මේක කෝට්ටේ යුගයේ ලියවෙන්නේ. ඒකේ විශේෂත්වය තමයි ප්‍රථම සිව්පද මහා කාව්‍ය. ප්‍රථම සිව්පද මහා කාව්‍ය තමයි කාව්‍යශේඛරය. ඒකේ විශේෂත්වය. අරක ප්‍රථම හෙළ මහා කාව්‍ය. ගුත්තිල කාව්‍ය සත්‍ය කල්පිතය නේද? ඒ කියන්නේ බොහොම අපූර්ව සංකලනයකින් මේකේ ලස්සන නිර්මාණයක් බවට පත් වෙනවා වෑත්තෑවේ හාමුදුරුවන්ගේ. ගුත්තිල ජාතකයේ තමයි 550 ජාතක පොතේ වස්තු විෂය වෙන්නේ. ඔබට නියමිත එකක්. ඉතින් සාකච්ඡා කරනවා. වෑත්තෑවේ හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍ය නම වෑත්තෑවේ. එතුමන් තමයි උන්වහන්සේ තමයි ගුත්තිල කාව්‍ය ලියන්නේ. හරිම ලස්සනයි. ගුත්තිල ඇදුරුතුමන්ගේ වීණා වාදනයෙන් නේද? ඒකත් එක්ක ඔහුගේ ඉගෙන ගන්න මූසිලගේ චරිතය. මේ දෙක අතරේ ගැටුම කූට ප්‍රාප්ත වෙනවා නේද? ගුත්තිල ප්‍රධාන චරිතය ඔහුගේ ශිෂ්‍යයා මූසිල. මූසිල සහ ඔහු දෙන්න අතරේ නේද? උගන්නල වුණාම ඇතිවන කතාව ඉහළට යනවා. ගුත්තිල දිනවනවා නේද? හරිද? ඊළඟට සඳ කිඳුරුදා කව අන්න කුරුණෑගල යුගයේ ලියන්නේ. කුස ජාතක කාව්‍ය. මේවා ලියන්නේ කෝට්ටේ යුගයේ. කවුද ලියන්නේ? ඒ තමයි අලගියවන්න මුඛවැටි. අලගියවන්න මුඛවැටිතුමා තමයි පුතේ මෙන්න මේ දහම්සොඬ දා කව, කුසදා කව, සුභාෂිතය ලියන්නේ එතුමා. හරිද? ඊට පස්සේ වෙස්සාන්තර ජාතකය බලන්න, මුව ජාතකය, නිමි ජාතකය, කෞමිනි කඩුල, කෞමිනි මල්දම ආදී ජාතක ඇසුරෙන් බිහි වූ කාව්‍ය ග්‍රන්ථ වේ. ජාතක මුල් කරගෙන ලියවිච්ච ජන කාව්‍ය තමයි සඳ කිඳුරුදා කව. හරිද? මම ඔබට පැහැදිලි කරේ. සඳ කිඳුරුදා හරියම ලස්සනයිනේ. මම ඒකේ කවියක් ඔබට මතක් කරන්න මේ විදියට. ඒ පාඩම යද්දී ඔබට පොඩි වෙනසක් එක්ක. ඒ කිඳුරිය නටද්දී කිඳුර වස්තණ්ඩ වාදනය කරනවා. බ්‍රහ්මදත්ත රජුරු ඇවිල්ලා ඊතල පහර තියනවා. මේ විදියට. ඇදගත් තදින් විදිසැර නොවැරදි වැද හියපත් මෝවෙන් වැම්මෙනලේ හැලි නොමද බලවත් දුකෙන් වලපින හිමි නුඹ වැළඳ මගෙනෙදියෙන් සේදීගෙන ගියේ වෙද. ඇදලා නම් තියෙන ඊතල පාර පපුව පලන් යනවා, ලේ විදිනවා. හැබැයි ඊට වැඩිය වේගෙන් මේ කිඳුරිය ඇඬුවා කියලා කියන්නේ. කිඳුරිය ඒ තරම් කිඳුරට ආදරය කරනවා. අවසානයේ සක්‍රියා මේ ලෙඩේ සුවපත් කරනවා. මෙයාව සුවපත් කරනවා. ඇයි ඒ? ඒක තමයි පුතේ අපිට සත්‍යක්‍රියා කරාට පස්සේ ඒකේ බල තියෙනවා. ඔබට පුළුවන් නම් ප්‍රතිපත්තිගරුකව ඉන්න, ඒ ශක්තියෙන් ඔබට පුළුවන් ඉල්ලීම් කරන්න. හරිද? බලන්න. උම්මක ජාතකය රචනා කිරීම අරමුණ වී ඇත්තේ මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම. පුතේ මේ හැම එකකම අපමහා බෝධිසත්වයන්ගේ මොනවා හරි ලක්ෂණයක් නේද ප්‍රකට කරන්නේ. එතකොට
ඔය දැන් කාව්‍යශය කරගත්තොත් එහෙම ඒකෙත් බුද්ධි මහිමේ ප්‍රකට කරන්නේ. වෙස්සන්තර ජාතකේ දාන පාරමිතාව. ඒක ජන කාව්‍යයක්. මෙතන අරමුණ එන්නේ මහෞෂධ පඬිතයන්ගේ බුද්ධි මහිමේ. ඒකනේ උම්මග්ග කියන්නේ උමග. උමග බුද්ධි මහිමේ ප්‍රඥාවේ සංකේතය. බෝසත්යන්ගේ ප්‍රඥාව ප්‍රකට කරන සංකේතය තමයි උම්මග්ග. උමග්ග කියන්නේ. උමගක් තුලින් තමයි ඔහුගේ හැකියාවන් විශේෂ කරන්නේ. ජාතක කතා අතර දීර්ඝතම කතාව වන මෙහි මහෞෂධ පඬිතුමා කුඩා අවදියේ සිට සිය නුවණ මෙහෙවා කටයුතු කරන ආකාරයත් රජුට සේවය කිරීමේදී සතුරු කුමන්ත්‍රණ පරදවා රාජ්‍ය හා ජීවිත පෙරා ගැනීමට උපායශීලී කටයුතු කරන ආකාරයත් විස්තර කෙරේ. ඒ ජාතකයේ තුල ඔබ දන්නවනේ නේද? පාඩමට කියනකොට මම පාඩමේ මේකේ සාරාංශය කියා දෙන්නම්. හරිම ලස්සනයි. එතකොට ඒ රාජ්‍ය සේවකයෙක් තුල තියෙන විශේෂ ලක්ෂණ එතුමන් තුල තියෙනවා. නේ? සමාජයේ අරක්ගෙන තියෙනවා බමුණු තමයි වැඩකාරයෝ. ඉන්දියාවේ එහෙමනේ. ඉන්දියානු සමාජය තුල බමුණු තමයි එකට එන්නේ. මම ඔබට පැහැදිලි කිරීම කළද්දී කියනවනේ. ඍග්වේදයේ 90 සූත්‍රයේ 10 වන මණ්ඩලය තුල පැහැදිලි කරන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් තමයි බමුණු එන්නේ. බ්‍රාහ්මනෝස්ස මුඛමාසිත. බාහුරාජඤ්ඤක්ෘතක්. උරු තදස්සයද් වෛශ්‍යං පද්දෙන් සුදුවද. ලෝකේ කුලේ කියන්නේ ඉන්දියාවේ කුල ගෝත්‍ර ටික නිර්මාණය වෙන්නේ අර විදියට ප්‍රබල කුල මහා බ්‍රහ්මයා නේද? ඊට පස්සේ රාජ්‍ය පාලනයේ බාහු දෙකෙන් නේද? ඊළඟට කලව දෙකෙන් අඩුම කුලයේ අය යටිපතුල් වලින්. ඔන්න ඔහොමයි කියන්නේ. එහෙම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මේ බමුණෝ පැහැදිලිද? අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මේ බමුණෝ ඔහුට වැඩිය බමුණට වැඩිය පැහැදිලිද? හැම පැත්තකින්ම ඉහළ කරලියට යන්නේ මහෞෂධ. කාවින්ද දේවින්ද පුත්කුස සේනක කේවට්ට මෙවුන් අභිබවා අර්ථයෙන් ධර්මයේ ආර්ථික සංවර්ධනයේ ධාර්මික භාවයෙන් මේ දෙකෙන් සම්පූර්ණයෙන්ම ඉහළ තලයේ ඉන්නේ බමුණු. හැබැයි ඒ ඔක්කොම පරදවා මහෞෂධගේ චරිතය මෙතන ඉහළ චරිතයේ බවට නැගලා තියෙනවා. පැහැදිලිද? උඩටම ඔහු තමයි යන්නේ. බලන්න. ඒ ජයග්‍රහණය ලැබෙන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවන ආකාරයට මෙහි විශේෂයි. පුතේ යුද්ධයක් කළා. මේ යුද්ධය තුල ගුටි ගහගෙන අතපය කඩාගෙන මරන්න නැතුව නේද? කිසි කෙනෙක් මරන්න නැතුව පුංචි රාජ්‍යයක් දිනනවා. නේ? 100ක් රාජ්‍ය අල්ලගෙන ඉන්න චෝලනි බ්‍රහ්මදත්ත රජුව පරාජයට පත් කරන්න තරම් තීක්ෂණ බුද්ධියක්, දූරදර්ශී භාවයක්, ස්ථානෝචිත ප්‍රඥාව නේද? එතකොට පරමාදර්ශී රාජ්‍ය සේවක සතු ගුණාංග මේ ඔක්කොම ලක්ෂණ එකතු වෙච්ච සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා මහෞෂධ චරිතය. ඒ නිසා තමයි ඒ කතාව තුල බමුණු සියල්ල උපහාසයට ලක් කරගෙන මෙයා ඉහළට නගිනවා. මෙවැනි ම්ලේච්ඡ ක්‍රූර ආත්ම සාධනයෙන් ඉන්න ඒ වගේ මිනිස්සු එදත් හිටියා. අදත් හිටියා. මතකටත් තියෙනවා. අද වර්තමාන රාජ්‍ය පාලනය තුල නේ ම්ලේච්ඡ පාලකයෝ මිනිස්සු මරලා රටවල් අල්ලගෙන උන් කොල්ල කාලේ සියරම ඇදගෙන යන රාජ්‍ය නැද්ද අපේ ලෝකේ? ඉන්නවා. ඒ අතරේ බොහොම සුවචව නේ දේශපාලනයේ බොහොම සංවරව කරගෙන යන. එහෙම පාලකයෝ ලෝක ඉතිහාසයේ බිහි වෙලා තියෙනවා. අපි ඔබට කතා කරලා කියා දීලා තියෙනවා. ඒ අය ඒ තරම්ම ශ්‍රේෂ්ඨ චරිත කියලා. පැහැදිලිද? බලන්න එහෙනම්. එතකොට ඔන්න මම ওই සාමාන්‍ය ස්වරූපයක් පැහැදිලි කරේ ඔය උම්මග ජාතකයේ සහ ඒ ජාතක කතා පාදක කරගෙන නිර්මාණය වෙච්ච ඒවා. හරිද? එතකොට හැම ජාතක කතාවකම අතීත කතාව වර්තමාන සමෝදානය. උම්මග ජාතකයේ විතරක් විශේෂයි. අතීත කතාව දිගයි. නේද? අතීත කතාව තමයි යන්නේ. කතා ගොඩක එකතුවක් තියෙන. හරිද? හරි. එතකොට ඔන්න මයි පුතාලට කුරුණෑගල යුගය ගැන ප්‍රශ්න ඇහුවොත් ඔබගෙන් අහනවා කුරුණෑගල යුගයේ සිටි ප්‍රකට පාලකයා කවුද? 4 වෙනි පැරකුම්බා රජතුමා. හරිද? ඊට පස්සේ 550 ජාතක පොත රචනා වූ යුගය කුරුණෑගල යුගය. මෙම කෘතියේ මූලාශ්‍ර ග්‍රන්ථය නම් කරන්න බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසින් රචනා කරන ලද මොකක්ද?
ඒකට අපි කියනවා පාලි ජාතකට්ඨ කතාව. හරිද? ඊළඟට අහන්න පුළුවන් බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද වෙනත් ග්‍රන්ථ සමන්තපාසාදිකා. පාලි ධම්මපදට්ඨ කතාව. ඊළඟට අහනවා ජාතක කතා මුල් කරගෙන බිහි වෙච්ච ග්‍රන්ථ. අන්න උම්මග්ග ජාතකයේ උදාහරණය. උම්මග්ග ජාතකයේ උදාහරණය. එතකොට මේ 550 ජාතක පොත නිර්මාණය වෙන්න පෙර ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච ජාතක කතා කාව්‍ය. මෝදේ උදාවත, සසඳාවත, ඊළඟට කෞසිලුමින. ඔන්න මතක් කරන ඒවා. ඊළඟට කුරුණෑගලුගේ රචිත ලංකාවේ පළවෙනි සිව්පද ජාතක කතාව. විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ විසින් රචනා කරන ලද සඳ කිඳුරුදා කව. ඔන්න ඔය විදියට ඔය යුගයෙන් ඔබට ප්‍රශ්න ටික නිර්මාණය වෙනවා. පැහැදිලිද? මේ කොටසෙන් අහන්නේ ওই ටික තමයි ඔබට අහන්නේ. හරිද? මේ කොටස තුල ප්‍රශ්න ටික නිර්මාණය වෙන්නේ මේ බලන්න. මේ ජාතක කතා උම්මග්ග ජාතකයේ එළුමන්දාව උම්ම දන්ති ජාතකයේ එබඳු ග්‍රන්ථ කිහිපයක්. ඒ කියන්නේ පරිවාර ග්‍රන්ථ විදිහට නිර්මාණය වෙනවා. ඔබට අහන්න පුළුවන්. බලන්න ජාතක පොත ඇසුරු කරගෙන රචිත පරිවාර ග්‍රන්ථ 3ක් නම් කරන්න. අන්න ඔබට කියන්න පුළුවන් මේ තියෙන්නේ. උම්මග්ග ජාතකයේ එළුමන්දාව උම්ම දන්ති ජාතකයේ එබඳු ග්‍රන්ථ කිහිපයකි. හරිද? ජාතක කතා මුල් කරගෙන ඉච්ච ගී කාව්‍ය, මෝදේ උදාවත, සසඳාවත, ඛණ්ඩ කාව්‍ය ඇහුවත් ඒත් එහෙමමයි. පැහැදිලිද? ඊළඟට අහන්න පුළුවන් ජාතක කතා කාව්‍ය මේ විදියට කාව්‍යශේඛරයේ ගුත්තිල කාව්‍ය. පැහැදිලිද? ඔය තියෙන්නේ. ඕවා විවිධ විදියට ඕගොල්ලෝගෙන් අහන්න පුළුවන් මේවා මොනවද වස්තු විශේෂ කරලා තියෙන්නේ කියලා. පැහැදිලිද? ඒතර ඔන්න ඔහොම තමයි ඔය පාඩමේ මූලික කරුණු ටික මගේ දරුවන්ගෙන් අහන්නේ. පැහැදිලිද? අපි එතකොට ඔය කොටසෙන් පස්සේ සාකච්ඡා කරන්නේ ඔබට નિયમિત සතර කම්මන්ත්‍රණය කියන පාඩම. පැහැදිලිද? ඒක මේ කොටසෙන් පස්සේ තමයි සාකච්ඡා කරන්නේ. ඒතර මේ ටික ඔබට සාරාංශයක් විදිහට අපි කතා කරේ ජාතක කතාවක් කියන්නේ මොකක්ද නේද? ඔබ දන්න බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙර පෙරුම් පිරුව ආත්මභාවයන් නේද? ඒකේ ප්‍රධාන චරිතය තමයි බෝධිසත්වයෝ. ඇයි බෝධිසත්වය කියන්නේ බුදු වෙන්න පෙරුම් පිරුව උත්තමය නේද? ඔන්න ඔහොම මේ කතා ටික අපි පැහැදිලි කරා. පාලි ජාතකට්ඨ කතාවේ ආකෘතිය කොටස් 5යි කිව්වා නේද? අතීත කතාව, වර්තමාන, වෛයාකරණේ, ගාථාව, සමෝදානය. 550 ජාතක පොතේ අතීත කතා, වර්තමාන, සමෝදාන. මේක ආකෘතිය, හැඩය, සන්දර්භය. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ওই ටික පැහැදිලි කිරීම කරා. හරිද? හරි. අපි ඊළඟ කොටසේ එනම් ඔබට નિયમિત සුවිශේෂී පාඩම සාකච්ඡා කරනවා. හරිද?